මම සමරිසි පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා මගේ ඩෙන්ටිටි එක ඒක දැන් නම් හරි ආඩම්බරයි කියන මම කොරිනවා මෙතක පුතා කියලා. ඉතින් එදා ගොඩක් මේ කඳුළු සැලුවා අපි දෙන්නාම එයා අඬන්න පටන් ගත්තාම මට හොඳට මතකයි මම එයාගෙන් ඇහුවා ඇයි අම්මේ ඔයා අඬන්නේ කියලා. you know ජීවිතේ මේ දේ නිසා මමයි ගොඩක් දුක් විඳලා තියෙන්නේ. දැන් කසාදයක් මේ බඳින්න නැද්ද වෙලාව හරි නේද කියලා මේ කියන්න පටන් ගන්නකොට මම ඊට පස්සේ කියනවා මේ මට කසාද බඳින්න නීතියෙන් තාම ඉඩ දෙන්නේ නැහැ කියලා. මම ගොඩක් පොඩි කාලේ ඉඳලා මම දැනගත්තා something is different in මේ මොන හරි වෙනසක් තියෙනවා. ආකර්ෂණය තියෙන්න ඕන කියලා කියන තැනට නෙමෙයි ආකර්ෂණය යන්නේ. මොන හරි දෙයක් මේ වෙනස් හැබැයි කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. මේ ගැහණියෙක්ට පුළුවන්කම තිබුණා Tamanට ඕන මිනිහෙක් එක්ක ඉන්න. ගමේ ගොඩේ හිටපු කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද හැමෝම ඒ දේ කරා. මාමලා ඇන්ටිලා මට කතා කරනකොට කියනවා ඔයා if you're seeing someone කාව හරි ඩේට් කරනවා නම් මේ දවස්වල කරුණා කරලා එයාත් එක්ක එන්න ගෙදරට ලන්ච් වලට නැත්නම් ඩිනර් වලට. මම ඒ කාලේ ඉන්ටර්විව්ස් වල ඒ අයට කෙලින්ම කිව්වේ අපේ අතෙන් වැරද්දක් වෙලා තියෙනවා කියලා මම පිළිගන්නවා. අපි පිළිගන්නවා මේ දේ. and ඒකට සමාවිල්ලනවා අපි. ඩ්‍රෝන් එකක් අරගෙන බය නැතුව ෆ්ලයි කරන්න MOD TRC CAASL අනුමැතිය සමගින් ඩ්‍රෝන්ස් වගකීමක් ඇතුව මිලට ගන්න එක්ක ෂොප් එකට නැත්නම් වෙබ් එකට www.cameralk.com ඩ්‍රෝන් එකක් මිලට ගන්නකොට TRC MOD CAASL අනුමත ස්ටිකර් එක තියනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඔන්ලයින් ටියුෂන් වලට සල්ලි ගෙවා ගන්න බැරිද? දිවයිනේ ප්‍රවීණතම පාසල් ගුරුවරුන්ගේ පාඩම් මාලාවන් හා එකතු වෙන්න. එක වසරේ සිට 13 වසර දක්වා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. පුංචි දුවා දරුවන් වෙනුවෙන් DP Kids. මේ සියල්ල නොමිලේ ඉගෙන ගන්න DP Education YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම DP Education app එක දැන්ම download කරගන්න. DP Education ලංකාවේ හොඳම ඔන්ලයින් පාසල. සම්පූර්ණ නම Brandon Damian Ingram. උපන්ගම කොළඹ. පාසල් ගියේ වෙස්ලි විදුහලේ ඒ වගේම ගේට්වේ ඉන්ටර්නැෂනල් සහ ඇමරිකාවේ සෑන් ෆර්නැන්ඩෝ වැලි ඇකඩමි එකේ. පවුල විස්තර අම්මා කොරියන් අල්මේදා තාත්තා ලියෝන් ඉන්ග්‍රම් මම ඒ දෙපළට ඉන්න එකම දරුවා. හැබැයි තාත්තගේ දෙවෙනි මැරේජ් එකෙන් මට තව සහෝදරයෙක් ඉන්නවා. සහ මගේ කසින්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපේ අම්මගේ පවුල පැත්තෙන් එයාගේ අම්මගේ නංගි මල්ලි ඒගොල්ලන්ගේ දුවයි පුතයි අපි ඔක්කොම හැදුනේ සහෝදරියෝ වගේ. so ඒ කට්ටිය තමයි ඉන්නේ. and අපේ ආච්චි. ඔබේ පළමු රැකියාව? පළමු රැකියාව මම trainee copywriter කෙනෙක් හැටියට තමයි පටන් ගත්තේ J. Walter Thompson වෙළඳ දැන්වීම් ආයතනයේ. ඊට පස්සේ රැකියාවල් කීයක් කරාද ඔබ? ඒ ශේත්‍රයේ වෙළඳ දැන්වීම් ශේත්‍රයේ මම අවුරුදු 11ක් කටයුතු කරා. ඒ දේ කරන ගමන්ම මම ඇක්ටිං කරියර් එකක් තිබ්බා මගේ. මං අවුරුදු දැනට 15ක විතර ඇක්ටිං කරියර් එකක් තියෙනවා. ඉතින් පටන් ගත්තේ තියටර් එකත් එක්ක. වේදිකා නාට්‍ය කරා Mind Adventures තියටර් කම්පැනි එකත් එක්ක. MTV මාධ්‍ය ජාලයේ ප්‍රසෙන්ටර් කෙනෙක් හැටියට වැඩ කරා ඒ ගමන්ම ඒ අතරතුරේදී and අවුරුදු 11ක් ඇඩ්වර්ටයිසින් කරලා ඉවර වුණාට පස්සේ මම යම්කිසි තැනකට ආවා. ඊට පස්සේ ඉවර වුණාට පස්සේ මට හිතුණා ජීවිතේ වෙන මොන හරි දෙයක් හොයාගෙන යන්න ඕනේ කියලා. අඩුපාඩුවක් දැනුණා. ඉතින් මං රටපටේ පොඩ්ඩක් ගමන් කරා, travel කරා. ගාල්ලේ මගේ යාළුවෙක්ගේ හෝටල් එක events manage කරා. තවත් මගේ යාළුවෝ සෙට් එකකුත් එක්ක හික්කඩුවේ මේ කැෆේ එකක වේටර් කෙනෙක් හැටියට වැඩ කරා. අරුගම්බේ බාර් එකක් manage කරා ඒ සීසන් එකේදී. ඉතින් ඔය නොයෙකුත් දේවල් කරලා තියෙනවා. ඒ ඔක්කොම කරලා අවුරුදු 5කට පස්සේ කොළඹ ආවට පස්සේ මට ඇඩ්වර්ටයිසිං වලට ආපහු කතා කරා. ඉතින් වෙනත්ම මයින්ඩ්සෙට් එකකින් අලුත් මයින්ඩ්සෙට් එකකින් මම ගියා. දැනට ආයේ මම පටන් ගත්ත තැන J. Walter Thompson ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිර්මාණ අධ්‍යක්ෂක හැටියට තමයි වැඩ කරන්නේ. රංගන ශිල්පියෙක් හැටියට නිර්මාණ දායකත්වයට ලබා දුන්න නිර්මාණ
Mind Adventures theatre company එකත් එක්ක ගොඩාක් I think අර advertising වල හිටපු කාලයට වඩා කාලයක් ඒගොල්ලොත් එක්ක වැඩ කරා. හැබැයි අනිත් companies වලත් වැඩ කරලා තියෙනවා. Stage Light and Magic, workshop players, independent කට්ටිය like you know Juanita Beeling වගේ directors ලත් එක්කත් වැඩ කරලා තියෙනවා. හැබැයි Tracy Holsinger එක්ක තමයි මම මගේ ගොඩක්ම like ගොඩක් වැඩ කරලා තියෙන්නේ and some of my most proudest work. ඊට අමතරව මේ ළඟදී දීපා මෙහෙතා මහත්මියත් එක්ක මම Funny Boy චිත්‍රපටය කරා. and ඒක තමයි මගේ first film එක. ඒකට immediately after that උදාරා බේසුන්දරත් එක්ක මම තවත් සිංහල and English film එකක් කරා public domain කියලා. ඒක තාම release වෙලා නැහැ. බ්‍රැන්ඩන් බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන බොහොම ස්තුතියි ආරෙම බාරගත්තට. thank you මාව invite කරාට. දැන් ඔයාගේ ජීවිතේ chapters ගත්තම ඔයා කතා කරන කැමැතිම chapters මොනවද තියෙන්නේ? I think එක එක කාලෙට එක එක විදිහට වෙනස් වෙලා තියෙනවනේ. තියෙනවා. ඔව්. මම හිතන්නේ අනිවාර්යෙන්ම ආසම chapter එක ගත වෙන්නේ දැන්. වර්තමානය තමයි I think is the most special chapter. හැබැයි මේ වර්තමානයේ තියෙන success එක, තියෙන සතුට, joy එක, මේ හැම දෙයක්ම මේ හැම දෙයකටම මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. So I mean chapters නම් ගොඩක් තියෙනවා. advertising chapter එක ගැන කතා කරන්න පුළුවන්, acting chapter එක ගැන කතා කරන්න පුළුවන්. ඔයා කියන්නේ අපි කොහෙන්ද පටන් ගන්නද කියලා. හැබැයි දැන් හිතන්නකෝ දැන් ඔයා ඊට අමතරව ඔබ රචකයෙක්. ඔව්. ඔත කෙනෙක් හැටත් කටයුතු. ඒකත් අමතක වුණා. ඒකනේ. ඒතොර ඒක තව තියෙනවා. හැබැයි දැන් මේ ඔක්කොම තියෙද්දි දැන් අම්මා විල ලංකාවේ ප්‍රවීණ ජනප්‍රිය ගායිකාවක් කොරිනල් මේදා මහත්මිය කොරින් අක්කා. මතනේ මේ ඔක්කොම ප්‍රගුණ කරගෙන මේ ඔක්කොම කරන්න ආසාව තිබ්බට ඔබේ ඒතොර ගායනය සම්බන්ධයෙන් ආසාවක් තිබෙන්නේ නැද්ද? ඒක හරි හොඳ ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ හැමෝම හිතුවේ ඕක තමයි. and I think ඕක තමයි ප්‍රධානයෙන්ම හේතු උනේ මට ගායනයෙන් තොරව වෙනත් දේවල් හොයාගෙන යන්න සහ ඒව වලට මගේ you know වෙලාව සහ you know dedication එක දීලා ඒව කරන්න because පොඩි කාලේ මට ලොකු බයක් ඇති වුණා මං ජීවිත කාලෙටම මේ රටේ and wherever else I go to කොහේ ගියත් මාව අඳුරගන්නේ කොරිනල් මේදගේ පුතා හැටියට විතරයිද කියන එක you know මට ඒක problem එකක් you know පොඩි කාලේ දැන් නම් හරි ආඩම්බරයි කියන්නේ මං කොරිනල් මේදගේ පුතා කියලා. හැබැයි තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාගෙන you know ගොඩනගන්න හදනකොට සහ තමන්ගේ journey එකේ travel කරනකොට තව කෙනෙකුගේ identity එකත් එක්ක යනවා කියන්නේ ඒක මට ඇල්ලුවේ නැහැ. ඉතින් පොඩි කාලේ කට්ටිය මගෙන් අහනකොට ලොකු වෙලා මොනවද කරන්න ඕනේ කියලා මං කෙලින්ම කියනවා I want to be an author. කතුරුවරයෙක් වෙන්න ඕනේ කියලා. අම්මා මොනවද කිව්වේ? අම්මා හැමදාම support කරනවා. මොකද මං හිතන්නේ අම්මටත් හැමදාම ඕන උනේ අදටත් මම මොනවා හරි ලයිෆ් එකේ දෙයක් කරන්න ලෑස්ති වෙනවා කියලා ඉස්සලාම කියන්නේ එයාට. එයා මට හැමදාම දෙන first advice එක මේකෙන් ඔයා සන්තෝෂයක් ලබනවා නම් කරන්න. එච්චරයි. එයා මාව restrict කරලා නැහැ කොහෙත්ම. and අතර මං හිතන්නේ පොඩි කාලේ එයාට ගොඩක් අවශ්‍ය වුණේ I think එයාගේ mind එකෙත් පොඩි එයා openly කියන්නේ නැහැ මේක. හැබැයි එයාගේ mind එකෙත් තිබ්බේ මට singing වලට යන්න නැතුව වෙනත් රසාවක් කරන්න පුළුවන් නම් හොඳයි කියන තැන you know. දැන් බ්‍රැන්ඩන් ගොඩක් ලාට දැන් මේ social media විවිධ platforms තිරෝනේ ඕපන් වෙලා දැන් මේ වෙද්දී අපි දකින දෙයක් තමයි දැන් LGBTIQ ප්‍රජාව පිළිබඳ කතා බහ කරනවා සහ අපි ඔබ දකිනවා ඔබ ඍජුව මේ පිළිබඳ පෙනී ඉන්නවා. කොහොමද ලංකාවේ LGBTIQ ප්‍රජාවට තියෙන අයිතිවාසිකම් තියෙන අවස්ථාවන් තියෙන ප්‍රශ්න ඔබ මේ පිළිබඳ බොහොම කෙලින් කතා කරන කෙනෙක් හැට කොහොමද දකින්නේ? මොකද මේ වැඩසටහන් වලනොත් අපි උඹලඳ කතා බහ කරනවා ගොඩක් වෙලාවට. ඔව් මම හිතන්නේ I think it's an interesting thing. හරිම වැදගත් topic එකක්. මොකද මම සමරිසි පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා මගේ identity එක ඒක. but ඒක මට කියන්න හරි ලේසි. මොකද මම life එකේ යම්කිසි privilege එකක් ඒ privilege එක නිසා මට මේ දේවල් කතා කරන්න පුළුවන් සහ මම හැදිලා වැඩිලා තියෙන society එක
අපේ කල්චර් එක ඒ හැම දෙයක් දිහා බැලුවාම I have it very easy I think. හැබැයි එහෙම වුණත් මට එතනට එන්න ඔය දේවල් ගැන කතා කරන්න පටන් ගන්න සහ first of all මගේ identity එක own කරන්න ගොඩාක් දුක් විඳා මම. මොකද කිසිම අපි පොඩි කාලේ දී කිසිම reference point එකක් තිබ්බේ නැහැ. කා දිහාවත් බලලා කියන්න මෙයා මේ වගේ පුද්ගලයෙක් කියලා. and ප්‍රශ්නේ වෙලා තියෙන්නේ LGBTIQA තව letters add වෙනවා ඔකට මේ community එක දිහා බලන්නේ මිනිස්සු අපි I think fully වටහාගෙන නැහැ මේ identities මොනවාද you know මේ community එකත් එක්ක අපි deal කරන්නේ කොහොමද මේගොල්ලන්ට කතා කරන්නේ කොහොමද අපි අනිත් අයට එච්චර වෙනස් නැහැ කියන එක it's a very difficult thing මොකද difficult වෙන්නේ මේ නිසා මම හිතන්නේ නීතිය සහ නීතිය ලියවිලා තියෙන විදිහ දිහා බැලුවහම අපි අදටත් දණ්ඩ නීති පනතේ 365 සහ 365 ඒ වගන්ති දෙක change කරන්න ගොඩක් උත්සාහ දරන කට්ටිය මම කිසිම උත්සාහයක් දරන්නේ බලාගෙන ගියාම you know like අර භූමිලා රොසානා ඔය වගේ අරිතලා වගේ කට්ටිය ඉන්නවා who are fighting really hard to change these things. හැබැයි ඒ වගන්තිත් ලියවිලා තියෙන්නේ it has to do about sex. දැන් ඕක තමයි සියල්ල ලිංගිකත්වය මත පදනම් වෙලා. අන්න ඒක තමයි. දැන් ඕක අපි දැන් ප්‍රේමය සහ කාමය කියන මේ දේවල් දෙක අතර තියෙන වෙනස and human relationships හැදෙන විදිහ අපිට වටහා ගන්න ටිකක් අමාරුයි anyway. ජීවිතේ you know like anyway අපි ඉන්න විදිහට ඕක පොඩ්ඩක් complicated subject එකක්. ඉතින් ඕකට උඩින් තව layer එකක් දානකොට සමරසි භාවය සමාජ සංක්‍රාන්ති භාවය ඔය හැම දෙයක්ම මේ ඕකට එනකොට topic එක තව පොඩ්ඩක් නිකන් complicated වෙනවා. and I think ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම තැනක මිනිස්සු Tamanට තේරුම් ගන්න බැරි දෙයකට බය වෙනවා. Tamanට තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒ දේ සලකන්නේ නිකන් this is not a part of me I should be afraid of it මේ ගැන අපි කතා කරන්න හොඳ නැහැ කියන තැන තමයි ඉන්නේ. So I මට අතුරු ප්‍රශ්නයක් දැන් ඔබ ඔය ඩෙන්ටිටි එකෙන් පෙනී ඉන්නකොට ඒ කියන්නේ ඔබ සමරසි පුද්ගලෙක් හැට LGBTIQ ප්‍රජාවෙන් පෙනී ඉන්නකොට කොහොමද ගෙදරින් ලැබිච්ච සපෝට් එක? නැත්නම් ගෙදර තිබ්බ පිළිගැනීම අම්මා ඇතුළු අනිත් ඥාතීන් ලයිටු මෙහෙමයි I think මේ මම ගොඩක් පොඩි කාලේ ඉඳලා මම දැනගත්තා something is different in මේ මොන හරි වෙනසක් තියෙනවා ආකර්ෂණය තියෙන්න ඕන කියලා කියන තැනට නෙමේ ආකර්ෂණය යන්නේ මොන හරි දෙයක් මේ වෙනස් හැබැයි කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් ඔය ඉන්ටර්නෙට් එක ආවට පස්සේ you know like අපි දැන් ටෙක්නොලොජි එක දිහා බලනකොට මට හිනක් යනවා පොඩ්ඩක් හිතන්න අපි පොඩි කාලේ මේ ස්මාර්ට්ෆෝන් කියන දේ තිබ්බේ නැහැ කියලා you know ඉන්ටර්නෙට් එකත් හරියම විදිහට තිබ්බේ නැහැ. ඉතින් ඔය ඉන්ටර්නෙට් එක ආවට පස්සේ අපේ ලයිෆ් එකට ආවට පස්සේ රිසර්ච් කරලා අනිත් අය කතා කරන දේවල් you know හොයලා බලලා මේක මට හිතන දෙයක් නේද මම මේ විදිහට ෆීල් කරනවා නේද? ඔහොම හොයලා තමයි I started finding out මම හොයාගන්න පටන් ගත්තේ maybe I am this කියන එක. ඒත් කවුරුත් හිටියේ නැහැ මේ දේවල් කතා කරන්න. ඊට පස්සේ society එකෙන් move වෙලා you know අලුත් යාළුවෝ හදාගෙන ඒගොල්ලොත් එක්ක තිබිච්ච conversations වලින් තමයි හැමීට හොයාගන්නේ මගේ identity එක මේකයි කියන එක. හැබැයි ඉස්සල්ලාම struggle එක තිබ්බේ මට මගේම identity එක accept කරන්න. ඒක හරි අමාරු දෙයක්. හරිම අමාරු දෙයක්. මොකද අපිට systematically අපිට කියලා තියෙන්නේ අපි මේ අපි වෙන්න ඕන එක විදිහක් තියෙනවා කියන එක විතරයි. right and ඒ එක විදිහට අපි ඉන්නේ නැත්නම් ඒ විදිහට හැදෙන්නේ නැත්නම් then something is wrong something is mentally wrong with you something you know ගොඩක් දේවල් වැරදි කියලා. ඉතින් මං කිව්වා වගේ reference point එකක් නැතුව ඉන්නකොට අපිත් ඇතුලෙන් හිතාගන්න you know something is wrong with me මගේ මොනවා හරි වැරද්දක් තියෙනවා නේද කියලා තව රිප්‍රෙස් කරනවා. ඔක තව ප්‍රෙස් කරනවා පල්ලෙහාට. So I think මම සාම්ප්‍රදායිකව තියන්නේ පිරිමියෙක් සහ ගෑණියෙක් විතරයි ලිංගිකව එකතු වෙන්න පුළුවන්. එකිනෙකාට ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. Like you know all of these things. So
මට මාව එක්සෙප්ට් කරන්න ගියා හුඟ කාලයක්. and ඒ ගත වෙච්ච හුඟ කාලය ඇතුළතදී I think ගොඩක් හිත රිදෙන දේවල් වුණා සහ මම අනිත් අයට හිත රිදෙන දේවල් කරා. and මම හිතන්නේ අපේ ඩෙන්ටිටි එක හොයාගෙන යන ගමන් ඔය හොයන අස්සේ තමයි ඔය ගොඩක් දේවල් වෙන්නේ. where you know හිත රිදෙන දේවල් වෙන්නේ මිනිසුන්ට අපි හරිම ක්‍රූර දේවල් am I saying it right? Cruel things you end up doing when අපි අපිවම දන්නේ නැති ඒ වෙලාවේ. මම මට ඒ acceptance එක දුන්නාට පස්සේ හිමිහිට මම ෆැමිලි එකත් එක්ක මේ දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒක එක දේවල් ඒගොල්ලෝ කියනකොට මට like දැන් කසාදයක් මේ බඳින්න නැද්ද වෙලාව හරි නේද කියලා මේ කියන්න පටන් ගන්නකොට මම ඊට පස්සේ කියනවා මේ මට කසාද බඳින්න නීතියෙන් තාම ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් හැමෝම hina වෙනවා. ඉතින් මාත් හිතන්නේ this is great කියලා. ඊට පස්සේ මම මේ හැමෝටම කියනවා මගේ ඇත්ත මොනවාද? I am like this මම මෙහෙමයි මේ දේවල් කතා වෙලා everything seems okay. හැම දෙයක්ම නිකන් fine. අවුරුදු 3ක් ගත වෙනවා ඔය conversation එක වුණාට පස්සේ. ඒ අවුරුදු 3ට පස්සේ දැන් ලංකාව එකක් හැබැයි කොළඹ අපි තවත් පොඩි ගොඩක් කට්ටිය ඉතින් දැන් අපිට නිවුස් හම්බ වෙන්නේ කෝල් එකක් හම්බ වෙලා අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා අපේ අම්මට ওই විදිහට කෝල් එකක් එනවා එක දවසක මේ කතාව කියලා එයාට. ඉතින් එදා ගොඩක් මේ කඳුළු සැලුවා අපි දෙන්නාම එයා අඬන්න පටන් ගත්තාම මට හොඳට මතකයි මම එයාගෙන් ඇහුවා ඇයි අම්මේ ඔයා අඬන්නේ කියලා. you know ජීවිතේ මේ දේ නිසා මමයි ගොඩක් දුක් විඳලා තියෙන්නේ because I couldn't be what you wanted what people wanted me to be. හැබැයි දැන් මං හදාගෙන තියෙන මේ identity එක ගැන මම happy and මම ඒක accept කරනවා. දැන් ඕගොල්ලෝ අඬලා වැඩක් නැහැ. මොකද මම මේක ගැන ගොඩාක් අඬලා තියෙන නිසා කියන එක. එතන උනාට පස්සේ මට මතකයි අපේ පුංචි ඊට පස්සේ ඇවිල්ලා මට කතා කරලා කිව්වා සමා වෙන්න පුතා ඔයා මේ දේවල් අපිට කලින් කියනකොට අපි හිතුවේ ඔයා විහිළුවක් කරනවා කියලා. right? ඉතින් මම ඒ වෙලාවෙදිත් ඇහුවා විහිළුවක් කියලා කොහොමද හිතන්නේ මම මේ දේවල් ගැන ප්‍රසිද්ධිය කතා කරනකොට කියලා. එතකොට තමයි මටත් හිතුනේ maybe I also මමත් හරි විදිහට මේ ගැන කතා කරලා නැහැ නේද කියලා. you know and එදා ඉඳලා ඇත්තටම ඕපන් වුණා මම මගේ මුළු ෆැමිලි එකත් එක්කම අදටත් අපේ මාමලා ඇන්ටිලා මට කතා කරනකොට කියනවා ඔයා if you're seeing someone කාව හරි ඩේට් කරනවා නම් මේ දවස්වල කරුණා කරලා එයාත් එක්ක එන්න ගෙදරට ලන්ච් වලට නැත්නම් ඩිනර් වලට මම ඉතින් හැමදාම කියන්නේ නැහැ දැන් ලයිෆ් එකේ කවුරුත් නැහැ මොකද මට වැඩි මට ඒව කරන්න like කිසිම වෙලාවක් නැහැ හැබැයි හිටියොත් අනිවාර්යෙන් අරන් යනවා කියලා right but I think ඒක හරිම වැදගත් තමන්ගේ ෆැමිලි එකෙන් ඒ ලැබෙන support එක මොකද ඒක තමයි foundation එක and මම හිතන්නේ මම believe කරන්නේ සහ මම හැමෝටම කියන්නේ මට කන්න දෙන මම ජීවත් වෙන වහලයට අයිති කෙනා මට අඳින්න පළඳින්න දෙන මට support කරන කෙනාට විතරයි මගේ ජීවිතේ කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන opinion එකක් තියෙන්න පුළුවන් ඒ පුද්ගලයාට විතරයි පොඩි කාලේ ඒ පුද්ගලයා අපේ අම්මා දැන් ජීවිතේ පුද්ගලයා මම මේ දෙන්න ඇරෙන්න I don't think community එකේ society එකේ සමාජයේ කිසිම කෙනෙකුට අයිතියක් තියෙනවා කියලා ඔයා ජීවිතේ මේ විදිහටයි ජීවත් වෙන්න ඕනේ මේ කියලා කියන්න. ඉතින් I think ඒ දේ වුණත් කියන්න strength එක ඇති වෙන්නේ අපේ first foundation එක ඇති වෙන්නේ ගෙදරදී. and ඒ ගෙදර ඒ foundation එක අපේ family එකත් එක්ක ඒ openness එක තියෙනකොට පොඩි අර තියෙන courage එකට වඩා තව layer එකක් add වෙනවා ඒකට where you really don't care. ඇත්තටම හිතන්න ඕන දෙයක් කට්ටිය හිතන්න මට ආදරය කරන මිනිස්සු මේක වටහාගෙන තේරුම් අරගෙන තියෙන්නේ ඒක ඇති කියන තැනට එනවා. දැන් බ්‍රැන්ඩන් කොහොමද දැන් ඔය අපි ගත්තොත් දැන් කොළඹ ඔබ ජීවත් වෙන්නේ කොළඹ පරිසරේ. දැන් ඕකම කොහොමද මේ LGBTIQ ප්‍රජාව ඉන්න කෙනෙක් වෙගම කොළඹින් බැහැරට ගියාම මේ රටේ තියෙන ඈතට යන්න ඕන් මූණ පාන ප්‍රශ්න සහ කොළඹ ඉන්න කෙනෙක් මේ සඳහා මූණ පාන ප්‍රශ්න අතර කොයි වගේ වෙනස්කම් තියෙනවද? දුරස්ථභාවය කොයිතරම් වැඩිද? I think ඒකත් අපි බලන්න ඕනේ ලහිරු from this point.
ඔබට ඔය ප්‍රශ්නෙට හරි. ඔහොම හරි මුණ දීලා ඔබ ඕකේ. පුළුවන්. දැන් ඔබ ඔබේ රස්සාව කරගෙන ඔබේ වෘත්තිය කරගෙන වෘත්තීන් කිහිපයක් කරගෙන බොහොම සාර්ථකව ඔබට ඔය පිළිබඳව කතා බහ කරන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම පුළුවන්ද මේක කොළඹින් පිටේ ඉන්න කෙනෙක්ට? මම හිතන්නේ තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී ඉන්න, තමන්ට එපිට ඍජුව පෙනී ඉන්න. පුළුවන්කම තියෙනවා, අවශ්‍යතාවය තියනවද නැද්ද කියන දේ පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලිංගිකත්වය සහ you know anything to do with the subject of sex and sexuality I think ලංකාවේ කට්ටිය මෙහාට සුද්දෝ එන්න කලින් ගොඩාක් ඉස්සරහින් හිටපු රේස් එකක්, ජාතියක්. ඉංග්‍රීසි කට්ටිය මෙහාට ආවට පස්සේ දැන් පෘතුගීසියෙන් විතරක් නෙමෙයි, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මෙහාට ආවට පස්සේ ඒගොල්ලෝ හදන නීති, දැන් අපේ දණ්ඩ නීති පනත ගත්තත් 1883 බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හදන ලද දණ්ඩ නීති පනතක් මේක. දැනටත් රටේ ක්‍රියාත්මක වෙන්නේ මේක. ඉතින් මේගොල්ලෝ දැන් රටෙන් ගිහිල්ලා අවුරුදු 73ක් 74ක් විතර වෙනවා දැනට. අපි තාම ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ නීති. ඒ අය මේ නීති මේ විදිහට ලිස්ට් ඩවුන් කරන් ඉස්සල්ලා ඇත්තටම අපිට හරි ෆ්‍රී සොසයිටි එකක් තිබ්බේ. ඔයා කියන ඔය ප්‍රදේශයන් වලට ගිහාම you know concepts like එකගේ කෑම කියන දේ, right? කසාදයෙන් තොරව අපිට මේ කසාදය ඇතුලේ I think there's this බින්න සහ දීග කියන concepts දෙකක් තියෙනවා. ඒ දේවල් ඒ concepts දෙක මත තමයි ළමයි හදා වඩා ගත්තේ මිනිස්සු සහ sexual partners ලා හැටියට ජීවත් වුණේ. සුද්දෝ මෙහාට ඇවිල්ලා ඔය හැම දෙයක්ම වෙනස් කරන්න කලින්. මොකද බින්න දීග system එකේ වුණත් බොහොම වෙනස් විදිහට මිනිස්සු sex treat කරේ. මේ ගැහණියෙක්ට පුළුවන්කම තිබුණා Tamanට ඕන මිනිහෙක් එක්ක ඉන්න. and ගමේ ගොඩේ හිටපු කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද හැමෝම ඒ දේ කරා. ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිය මෙතනට ඇවිල්ලා කිව්වා අද උඹ මේ ගෙදර නම් ඉන්නේ, මෙයත් එක්ක නම් ළමෙක් හදාගෙන ඉන්නේ, then you have to be with this person. මේ කෙනාත් එක්ක විතරයි ඉන්න පුළුවන්. රෙජිස්ටර් කරනවා ගිහිල්ලා කොහේ හරි නාම ලේඛන පොතක් ඇතුලේ නම දාලා රෙජිස්ටර් කරනවා. දැන් ඕගොල්ලෝ කසාද බැඳලා කියලා. ඔය කසාදය වෙස්ටර්න් concept එක ගෙනාවේ ඒගොල්ලෝ මෙහාට. ඉතින් අපි අදටත් ඒගොල්ලෝ ගෙනාපු මේ හැම concept එකක් you know බදාගෙන කියනවා අපේ කියලා. So when you look at LGBTQ issues දිහා බැලුවහමත් අපි colonize වෙන්න ඉස්සෙල්ලා මේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මෙහාට එන්න කලින් හරි free අපි මේ හැම දෙයක් ගැනම. ඉතිහාස පොත්වල සහ එක මේ ලියුමක් තියෙනවා පෘතුගීසි සෝල්දාදුවෙක් තමන්ගේ ජෙනරාල්ට ලියලා එවන ලියුමක් ඇතුලේ කියනවා මේ ලංකාවේ තියෙන මේ same sex relationship ratio එක ගැන එයාට believe කරන්න බෑ. එයා වැඳලා කියනවා මාව මෙතනින් එළියට ගන්න. මට මේක you know හැබැයි අදට if you look at ඒක I think 1800 ගණන් වල තමයි ඔය ලෙටර් එකක් යන්නේ එළියට. දැන් 2022 දී පෝර්චුගල් වල ඒගොල්ලෝ same sex marriage legalize කරලා, same sex adoption legalize කරලා ඒ හැම දෙයක්ම කරලා ඉවරයි. හැබැයි ඒ අය අපිට හදපු නීති මේ සතවර්ෂ ගානකට පස්සේ අපි මෙහෙම තාම තදින් අල්ලගෙන ඉන්නේ ඇයි කියන දේ මම දන්නේ නැහැ. So I think අදටත් ඒ ප්‍රදේශයන් වල කොළඹින් පිටත ඉන්න මේ ප්‍රදේශයන් වල මේ දේවල් තාම සිද්ධ වෙනවා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. And I think ලොකු මතයක් ලැජ්ජාවද බයද? I think ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. I think it's this belief that පෞද්ගලික ජීවිතයේ කරන දෙයක් කරගෙන යන්න එළිය කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ මේවා. So අවශ්‍යතාවය නැහැ කියලා කිව්වේ මම ඒ නිසා. that මේවා public secrets. අපි කඩේට ගිහිල්ලා කතා කරනවා හොඳයි මේ දේවල් ගැන. හැබැයි එළියේ මේ ඇයි කතා කරන්නේ? එක පැත්තකින් බැලුවාම මම හිතන්නේ ඒකෙත් මොන හරි දෙයක් තියෙනවා. you know මිනිහෙකුගේ public life private life එක ඇයි එහෙම publicly කතා කරන්නේ? හැබැයි අනිත් පැත්තෙන් බැලුවාම publicly කතා කරන්න තියෙන need එක වෙන්නේ because ඔය දේවල් නිසා අදටත් රටේ දුක් විඳින කට්ටිය ඉන්න නිසා. because අදටත් මේ කට්ටියව කිසිම හේතුවක් නොදී arrest කරන්න අත්අඩංගුවට ගන්න පුළුවන් නිසා. අදටත් තමන්ගේ ගෙවල් වලින් you know අම්මලා තාත්තලා
නැත්තම් ගෙවල් වල ඉන්න අනිත් ඥාතියෝ නෑදෑයෝ මිනිස්සු ගෙදරින් මේ දේවල් නිසා එළියට පන්නන නිසා මේ දේවල් වෙන නිසා මේක normalize කරන්න මේක හරිම normal දෙයක් කියලා කියන්න ඒක කියන්න වැදගත්කම ඒක the need to say that is that බ්‍රන්ඩන් මට මේකට උත්තරයක් දෙන්න දැන් විශේෂයෙන්ම ඔබ ඔය පිළිබඳ ඍජුව කතා කරන සහ පෙනී හින්න කෙනෙක් හැටියට දැන් අපි දන්නවා මංගල සමරවීර මහත්මයාත් ඔය පිළිබඳ ඍජුව කතා කරපු Tamanගේ අයිතිවාසිකම් පිළිබඳ කතා බහ කරපු huge personality එකක් නේ. හැබැයි දැන් අපි දකින්නනේ මේ සමාජයේ ඒ වගේ ලොකු personalities ඉන්නවනේ විවිධ වෘත්තීන් වල විවිධ ශේෂ්ත්‍රයන් වල ඒ අය මේ පිළිබඳ කතා කරන්නේ නැත්තේ කෙලින් ඇවිල්ලා මේ අයිතිවාසිකම් පිළිබඳ හෝ Tamanගේ තියෙන අයිතීන් පිළිබඳ කතා කරන්නේ නැත්තේ ඇවිල්ලා ඔවුන්ගේ personality එකට issue එකක් වෙයි කියලාද නැත්නම් credibility නැති වෙයි කියලාද මේ සමාජය තුල ඔව් මම හිතන්නේ ඔව් because I think politics වල politics හෝ අපි දකින්නවනේ සමාජයේ I think මම හිතන්නේ හැම දෙයක්ම සමාජයේ ඕන වෘත්තියකදී politics කියන දේ ඉබේම ඇති වෙන කොහෙන් ගියත් එනවා කොහෙන් ගියත් එනවා corporate politics තියෙනවා union politics තියෙනවා you know anything is politics and I think ඒ politically penny හිටින්න තමන්ගේ agenda එකක් තියෙනකොට ඒ agenda එක කරා යනකොට සමහරක් විට ඒ agenda එක set කරන්න පටන් ගන්න තැන ඒකේ foundation එකේදී මේක වැදගත් වෙනවා හැබැයි ටික දුරක් යනකොට තේරෙනවා ඒ පුද්ගලයාට හෝ ඒ පුද්ගලීන්ට මේ issue එකට වඩා මේ තව issues තියෙනවා මේවා ගැන කතා කරොත් ලැබෙන support එක වැඩි මට ඉලක්කය කරා බොහොම වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඉතින් මේක අතාරලා දානවා. ඉතින් ඔය වගේ නොයෙකුත් දේවල් වෙනවා and I think yes අදටත් it is because they think public image එක ruin way කියන තැනට තමයි you know and I think අපි ඉන්න සමාජයේ අපි දන්නවා අපේ පෞද්ගලික කාලේ political rally එකදී බොහොම ප්‍රසිද්ධ political figure එකක් මේ අර සමනලීන්ගේ කතාව කිව්වේ right because ඒක අපි ඒක කියන්නේ එතනදී insult එකක් හැටියට you know යම් කිසි කෙනෙක්ව පහත් කරලා බලන්න හෝ ඒගොල්ලන්ව ඒ විදිහට දකින්න. ඉතින් ඔය වගේ දේවල් public figures හැටියට power එක තියෙන කට්ටිය ඔය වගේ දේවල් කියනකොට it becomes difficult. හරි අමාරු වෙනවා ඒ දේවල් වලට ෆයිට් කරන කට්ටියටත් ඒක ඉස්සරහට අරගෙන යන්න. මොකද ඒගොල්ලෝ හිතනවා ඕකේ අපි මේ විදිහට ගියොත් එතකොට මෙහෙම වෙයි. මේ විදිහට අපිව ridicule වෙයි. මේ විදිහට you know people will laugh at us අපිට hina වෙයි. so හැමීට අතහැරලා දානවා මේ ඒගොල්ලන්ගේ passion එක සහ ඒකට කතා කරන්න පුළුවන්කම තියෙන කට්ටිය. ඒක තමයි මම කියන්නේ අපි privilege එක තියෙන කට්ටිය. මගේ යාළුවෙක් ඉන්නවා අපි politics ගැන ගොඩක් කතා කරන මගේ යාළුවෙක් එයා මට එක දවසක් කිව්වා privilege එක කියන දේ තියෙන නිසාම තමයි අපි කතා කරන්න ඕනේ you know මේකට privilege එක නැති කට්ටිය කතා කරාම ඊට පස්සේ වෙන ප්‍රශ්න ඇති වෙනවා හැබැයි privilege එක තියෙන කට්ටිය කතා කරාම actually you are in a different place පුළුවන්කමක් ඇති වෙනවා මං funny boy කරාට පස්සේ මේ LGBTQ theme එක ඒ storyline එකේ theme එකක් නිසා මට පුළුවන්කම ඇති වුණා locally සහ internationally තව තවත් ඒ platform එක ඉස්සරහට අරගෙන යන්න සහ ඒ පිළිබඳව කතා කරන්න. And I think art එකෙන් අපි කරන්නේ ඒක. අපි artistලා හැටියට අපි art එක කරන්න කැමැත්තෙන් passion එක නිසා. හැබැයි ඒ passion එකෙන් අපි කරන ඒ art එකෙන් හැදෙන ඒ දේ නිසා I think අපිට තවත් අවස්ථා ලැබෙනවා ඒ දේවල් ගැන කතා කරන්න. ඉතින් ඒ අවස්ථා ලැබෙන්න අපි ඒ දේවල් ගැන කතා කරන්න ඕනේ. හරි දැන් මේ බ්‍රැන්ඩන් කොහමද ඔබ මේ චිත්‍රපටය Funny Boy චිත්‍රපටය දැන් තිරගත වීමත් එක්කම දැකීමත් එක්කම මතනේ කතා බහට ලක් වෙච්ච දෙයක් නේද දෙමළ උච්චාරණය පිළිබඳ විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර චිත්‍රපටයක් හැට මතනේ සෑහෙන විවේචන Twitter එකේම ආවා නේද? ඔව්. and I think ඒ Twitter කියන සමාජ ජාලය ඔස්සේ බර්ලින් වල හිටපු පුද්ගලයන් දෙදෙනෙක් තමයි ඒ කැම්පේන් එක අරගෙන ගියේ that they brought to people's attention මෙහෙම දෙයක් වුණා කියලා. sorry. ඇත්තටම පළවෙනියෙන්ම Netflix එකට රිලීස් වුණේ නොයෙකුත් හේතුන් මත රිලීස් වුණේ සම්පූර්ණයෙන් ඩබ් කරන සහ එඩිට් කරන ලද චිත්‍රපටයේ version එක නෙවෙයි. ඒ රිලීස් වෙච්ච version එක ඇතුලේ ඔය ප්‍රශ්න definitely තිබ්බා. right?
හරියට language එක උච්චාරණය වුණේ නැහැ and I think Tamil කියන්නේ හරිම complex language එකක්. ඒක like ලංකාවේ ඇතුලේ විතරක් වෙන වෙන ප්‍රදේශයන්හි දෙමළ කට්ටිය දෙමළ කතා කරන්නේ වෙනස් විදිහට. So it was such a interesting thing to watch මොකද දීපාට අවශ්‍ය වෙලා තිබ්බේ මේ ස්ටෝරි එක to bring it to life. අවුරුදු 24ක් I think වෙනවා ශ්‍යාම් සර්වදුරේ මහත්මයා මේ පොත ලියලා. And the book was written about 1983 වෙච්ච දේවල් සහ ඊට කලින් අපි එතනට ජාතියක් හැටියට කොහොමද ආවේ කියන එක ගැන ඒ කියපු කතාවක්. and ඒ කතාව ඇතුලේ තව නොයෙකුත් themes තිබ්බා including the LGBTQ factor. So දීපට අවශ්‍ය වෙලා තිබ්බේ මේ කතාව කියන්න සහ මේ කතාව එළියට අරගෙන එන්න. හැබැයි it was I think film පැත්තෙන් ගත්තහම භාෂාව ගැන විතරක් නෙමෙයි representation එක ගැන. ගොඩක් කට්ටිය කිව්වා ඇයි නිම්මි හරස්කම ඕකේ ඉන්නේ කියලා. ඇයි මම ඕකේ ඉන්නේ කියලා ඇහුවා. So සමරිසි පුද්ගලයෙක් හැටියට මම සමරිසි චරිතයක් නිරූපණය කරන එක මම හිතන්නේ representation එකේ එක කොටසක්. මම දෙමළ නෙමෙයි ඒක වෙන කතාවක්. But it just brought to light I think ගොඩක් ප්‍රශ්න and ප්‍රශ්න අපි උත්තර හොයාගන්න ඕන ප්‍රශ්න මේවා ඇක්ටර්ස්ලා හැටියට ඒ කියන්නේ අපිට බැරිද අපේ ඩෙන්ටිටි එක ඇරෙන්න වෙන කිසිම ඩෙන්ටිටි එකක් පෝර්ට්‍රේ කරන්න. එතකොට අපි ඉන්නේ ඇයි? අපි ඇක්ටිං කරන්නේ because we like to get into those other things. අපේ talent එක තියෙන්නේ ඒ identities හදාරලා I mean to just embrace them and to put them out in a certain way. So එක දෙයක් තමයි ඒ කියන්නේ අපිට ඒ දේ කරන්න බැරිද? Right? and ඔය ඔක්කොම කතා ඇති වෙලා තියෙන්නේ දැන් මීට ටිකක් if we go just a little bit back into the past Hollywood වල එහෙම මේ ගොඩක් diverse characters portray වෙලා තියෙනවා by people who are not that race, that sexual orientation, that whatever වෙන කට්ටිය ඔය portray කරලා තියෙනවා. So let's say අපි මේව වලින් ඉගෙනගෙන තව ඉස්සරහට යනවා කියලා. හැබැයි අපි කොච්චර දුරට මේ identity කියන කතාව මේ representation කියන කතාව අරගෙන යනවද to this place where you say only this person. මෙහෙම ඉන්න ස්ක්‍රිප්ට් එකේ ලියලා තියෙන මේ පුද්ගලයා විදිහට ඉන්න කෙනාට විතරයි මේ චරිතය රඟපාන්න පුළුවන් කියලා. Right? So I think that's a huge thing that මේ සිනමා ශ්‍රේෂ්ඨයේ වැඩ කරන හැම කෙනෙක්ම needs to start asking themselves. තමන්ගෙන් ප්‍රශ්න කරලා අහන්න ඕනේ අපි කොච්චර දුරට මේක අරගෙන යනවද කියලා. Getting back to the language side of it. භාෂාව ගැන කතා කරනකොට මම කියන්නේ ඒ පළවෙනියෙන් රිලීස් වුණේ non-complete version එක වෙන්න පුළුවන්. හැබැයි ඕක බලලා insult වෙච්ච තමන් personal insult එකක් හැටියට ගත්ත සහ ඒකෙන් insult වෙච්ච සහ ඒකත් එක්ක ප්‍රශ්නයක් තිබිච්ච Tamil community එකේ විශේෂයෙන්ම diaspora කට්ටිය ගොඩක් හිටියා. මම ඒ කාලේ interviews වල ඒ අයට කෙලින්ම කිව්වේ අපේ අතෙන් වැරද්දක් වෙලා තියෙනවා කියලා මම පිළිගන්නවා. අපි පිළිගන්නවා මේ දේ. and ඒකට සමාවිල්ලනවා අපි. Right? and ඒක ඊට පස්සේ හදාගන්න දැන් ඒ හැම දෙයක්ම වෙනකොට දීපා මහන්සි වෙනවා මේකේ full version එක release වෙන්න. මම මාස දෙකකට කලින් ස්පේන් ගියා මේකේ ස්පැනිෂ් ප්‍රීමියර් එකට. එහේ සෙමෙන්සි කියලා ෆිල්ම් ෆෙස්ටිවල් එකකට. and එතනදී මම full final version එක දැක්කා. දැන් ඔය කියන හැම දෙයක්ම හදාගෙන තියෙන්නේ okay, right? බොහොම ස්තුතියි. Thank you Lahiru. Thank you. බාගන්නත් දැනගන්නට ඉතිං හෙළිදරව්ව වැඩසටහනට TV back to school. ඔන්ට්‍රාක විනින්ද ස්වාස් Social media වල. නෑ අපි මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.